11 දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි පුනරීක්ෂණ පාඨමාලාවේ කතා කරමින් හිටියේ මධ්‍ය රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණය සඳහා 2022 නිකුත් කරපු ප්‍රශ්න පත්‍රයේ ඒකේ අපි 9 වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 9 වෙනි ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක මෙන්න මෙහෙම තියෙනවා. A කොටසේ X නැමැති ලෝහය සම්බන්ධ ප්‍රතික්‍රියා දෙකක් පහක් දැක්වේ. X ධන ඔක්සිජන් වායුව රත් කිරීම XO හැදිලා තියෙනවා. ඊගාවට කියලා තියෙනවා XO සුදු පැහැති කුඩකි ඊළඟට XO ධන H2O ඊතලයක් X වරාය ඇතුලේ OH පිටින් දෙක කියනවා XOH දෙක අවර්ණ ජලීය ද්‍රාවණය කියලා කියනවා. ඒතර අපෙන් පළවෙනි ප්‍රශ්නය අහනවා X ලෝහය හා ඔක්සිජන් වල සංයුජතාවයන් වෙන වෙනම ලියන්න. ඉතින් අපිට කියත හැකි මොනවාද මෙන්න මේ දෙවැනි සමීකරණය ඇසුරෙන් XO ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම නිර්මාණය වෙච්ච සංයෝගය තියෙනවා XOH දෙක. ඒතර OH කියන්නේ සංයුජතාවයේ එකක් වෙන කණ්ඩකයක්. සංයුජතාවය එකක් වෙච්ච කණ්ඩකයක් සමග පවතින සංයුජතා ඉලක්කම අපි දන්නවා සුළු වීමක් වෙලා නැහැ කියලා. ඒ නිසා දෙක කියලා OH එක තියෙන්නේ X වල සංයුජතාවය. X වල සංයුක්තාවය තමයි මේ තියෙන්නේ අපිට දෙකයි කියලා. එතන අපිට ඔන්න ඒ අනුව අපිට ගොඩනගා ගන්න හැකි X වල සංයුක්තාවය සමානයි දෙකයි. ඒ ඔක්සිජන් වල සංයුක්තාවය වල කටපාඩමින් දන්නවා ඔක්සිජන් වල කීයද දෙකයි. එහෙනම් X වල දෙකයි ඔක්සිජන් වල දෙකයි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය හරි. සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් යන ලෝහ අතරින් X ලෙස යොදාගත හැකි ලෝහය කුමක්ද කියලා අහනවා. ඉතින් X ලෙස යොදා ගන්න පුළුවන් ලෝහය සංයුජතාවයේ දෙකක් වෙන කෙනා. එහෙනම් මේ අතරින් කවුද සංයුක්තාවය දෙකක් වෙන්නේ? මැග්නීසියම් වල. නම් මැග්නීසියම් තමයි අදාළ ලෝහය ලෙස තීන්දුව කරන්න පුළුවන්. හොඳයි ඊළඟට කියනවා තුන්වෙනි කොටස XOH දෙක ජලීය ද්‍රාවණය ආම්ලිකද බාෂ්පිකද කියලා අහනවා. ඉතින් මේක ඇවිදිලා ලෝහමය ඔක්සයිඩයක්. ඉතින් අපි දන්නවා ලෝහමය ඔක්සයිඩ බාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ ආම්ලිකයි, තුන්වන කාණ්ඩයේ ඔක්සයිඩ උභය ගුණී කියලා දන්නවා. ඒ නිසා මෙයා ඇවිල්ලා දෙවෙනි කාණ්ඩයේ ඔක්සයිඩ් එකක්, ඒ කියන්නේ ලෝහමය ඔක්සයිඩයක්. එහෙනම් මෙයා ඇවිල්ලා මොනවාද? බාෂ්මික ඔක්සයිඩ් එකක්. එහෙනම් බාෂ්මිකයි. ඊගාවට හතරවෙනි එක ඉහත ජලීය ද්‍රාවණයට පිනෝප්තලීන් දර්ශකයේ යෙදූ විට ඒ වගේම pH කඩදාසි යෙදූ විට සිදුවන වර්ණ විපර්යාසය වෙන වෙනම ලියන්න. ඉතින් පිනෝප්තලීන් අවර්ණ පිනෝප්තලීන් මේකට එකතු කරපුවාම මොනවාද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. මොකද මේක බාෂ්මයක්. දැන් බාෂ්මික නිසා pH පිනෝප්තලීන් අවර්ණ පිනෝප්තලීන් මොකද හැරෙන්නේ? යා රෝස පාටට හැරෙනවා. රෝස පාටට පරිවර්තනය වෙනවා. ඊගාවට pH කඩදාසි. ඉතින් pH කඩදාසි වල වර්ණය අපි දන්නවා කහ පාට තියෙන්නේ pH කඩදාසි. මේක බාෂ්මික දාපුවාම කොළ පාට එතන දම් පාට ඒ වගේ තත්ත්වයකට පරිවර්තනය වෙනවා. මේක ප්‍රබල බාෂ්මයක් නිසා දම් පාට ස්වරූපයට පරිවර්තනය වෙනවා. ආම්ලික මාධ්‍ය දැම්ම නම් මේක මොකද වෙන්නේ? ආම්ලික මාධ්‍යයට දැම්ම නම් මේක රෝස පාට, රතු පාට වගේ තත්ත්වයකට, තැඹිලි පාට වගේ තත්ත්වයකට එනවා. එහෙනම් අපි ඔන්න ඒ ප්‍රශ්න උත්තරේ හරියි. ඊගාවට කියනවා පස්වෙනි කොටස XOH දෙක හා HCl ද්‍රාවණ වලින් ඝන සෙන්ටිමීටර් 50 බැගින් මිශ්‍ර කර තාප පරිවාරක බඳුනක් තුලදී එකිනෙකට මිශ්‍ර කරන ලදී. ප්‍රශ්නේ A කොටස අහනවා XOH දෙක හා HCl අතර ප්‍රතික්‍රියාවේ
තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න X OH දෙක ධන HCl මොකද්ද වෙන්නේ? ඒක ද්විත්ව ප්‍රතිස්ථාපනයක් වෙන්නේ. ඒ අනුව X ප්‍රතික්‍රියා කරනවා Cl එක්ක. X ගේ සංයුක්තාවය දෙක නිසා XCl2 වෙනවා. එකතු කිරීම මේ H එක මේ OH එක එකතු වෙලා H2O නිර්මාණය කරනවා. H2O නිර්මාණය කරනවා. එතකොට මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? ක්ලෝරින් දෙකක් වෙලා තියෙනවා. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? ක්ලෝරින් දාන හරි ගස්සන්න මෙතෙන්ට දෙකේ ඉලක්කම දාන්න. ඒ වගේම හයිඩ්‍රජන් හතරක් වෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්ට දෙකක් දාන්න ඕනේ. ඒතර ඔක්සිජන් ගාන දෙක වීමත් ඉවරදි වෙනවා. සැසඳෙනවා ගැලපෙනවා. එබන ඔන්න සමීකරණ පුරුදු කරපුවාම හරියි. ඊගාව අහනවා ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී සෙන්ටිග්‍රේඩ් 5ක උෂ්ණත්ව වැඩිවීමක් සිදු වූයේ නම් සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න ජලයේ විශිෂ්ඨාපදාරිතාවය 4200ක් හා ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එකක් ලෙස සලකනවා. එhmenan මේකට තාප විපර්යාසය හොයන්න අපි 11 වසරේ මේ જાතිය ගණන් හදලා තියෙනවා. ඒතර කරන්න ඕනේ මොකද්ද? අපි මේකට යොදන්න ඕනේ Q සමාන mc සමීකරණය. මේ Q සමාන mc සමීකරණය යොදන්න ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මෙයාගේ තියෙන ස්කන්ධය හොයාගන්න ඕනේ. ද්‍රාවණයේ ස්කන්ධය. දැන් මෙතෙන්දී 50 බැගින් එකතු කරලා තියෙනවා කවුරුද? XOH දෙක හා HCl 50 50 දාලා තියෙනවා. එහෙනම් මුළු ද්‍රාවණ පරිමාවතියද ඝන සෙන්ටිමීටර 30යි. එහෙනම් මෙයාගේ ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? මෙයාගේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. ද්‍රාවණයේ ස්කන්ධය. ඒකට අපි යොදනවා මොකද්ද? D සමානයි m යට b. m යට b. D 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට සමානයි m දන්නේ. මෙතන 100යි ඝන සෙන්ටිමීටර. දැන් මොකද කරන්නේ අපි? m උක්ත කරන්න මෙයා මෙහෙට ගේන්න 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වැඩි කිරීම 100යි ඝන සෙන්ටිමීටර. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා ග්‍රෑම් ඉතුරු වෙනවා 100යි ග්‍රෑම් සමානයි. එහෙනම් අපි ස්කන්ධයේ ග්‍රෑම් 100යි කියලා ගත්තා. දැන් මොකද කරන්නේ අපි? එහෙමනම් මේක යොදනවා Q සමානයි mc ලා සමීකරණයට. ඒකේ m වලාගේ දැන් ග්‍රෑම් 100 නේ. එහෙනම් 100 බෙදීම කීයද? 1000යි. ඒ මොකටද? කිලෝග්‍රෑම් කරා ගන්නද. ඊට පස්සේ මෙතන 4200යි වැඩි කිරීම 5යි. ඔන්න ඔය ටික තමයි ආදේශ කරන්න තියෙන්නේ. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. එතකොට අපිට එනවා මේ බිඳුවට මේක කැපිලා ගියා, මේක කැපිලා ගියා. මේකට මේක කැපිලා ගියා. අතර බිඳුවයි පස්සරක් දෙක 10යි බිඳුවයි පස්සරක් අතර 20යි 1යි 21යි ජූල් කියලා එනවා. ඔන්න පැමිණි උත්තරය 2100ක් ජූල්. ඒතර Q සමාන mc කියලා සමීකරණයක් තමයි හදන්න තියෙන්නේ. ඒතර 100 ආවේ කොහොමද? ඒතර HCl 50යි ඊගාවට XOH දෙක 50යි. 50 50 එකතු නම් 100යි. ඒක නිසා මේ ඝනත්වය එක නිසා මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ ග්‍රෑම් 100ක් ලෙස එනවා. ඉතින් මෙතෙන්දී අපි මේ 4200 අරගෙන තියෙන්නේ ජලීය ද්‍රාවණයක් නිසා. ජලීය ද්‍රාවණයක් නිසා අපි උපකල්පනය කරලා තියෙනවා මේක මොනවාද 4200ට සමාන විශිෂ්ඨාපදාරිතාවය තියෙනවා කියලා. නැත්නම් මේක පොඩි වෙනසක් වෙන්න ඕනේ. ඇයි වෙනත් රසායනිකයන් දිය වෙලා තියෙනවනේ. ජලයේ වෙන සංසුද්ධ ජලය නෙවෙයි තියෙන්නේ. අශුද්ධ ජලය ඒ උනාට අපි ඒක නොසලකා හැරලා මේකෙදී සංසුද්ධ ජලයේ විශිෂ්ඨාපදාරිතාවය අපි මෙතෙන්ට
ආදේශ කළ දෙනවා අපිට විභාගෙ දීලා තියෙන අගයත් එක්ක ඒක නිසා. අපෙන් අහන්න පුළුවන් එක ආශ්‍රිතව මේකේ උත්තරය 100%ක්ම නිවැරදිද නැත්නම් ආසන්න වශයෙන් නිවැරදි කියලා අහන්න පුළුවන්. ඒතර අවසන් වශයෙන් තමයි නිවැරදි. මොකද හේතුව අපි විශිෂ්ඨාපදාර්ථතාවය ජලයේ විශිෂ්ඨාපදාර්ථය සලකපු නිසා. නමුත් මේක ද්‍රාවණයක් වෙනත් රසායනිකයන් මේකේ අන්තර්ගත වෙලා තියෙන නිසා සුළු වශයෙන් විශිෂ්ඨාපදාර්ථය වෙනස් වෙන්න හැකියාව තියෙනවා. ඒක නොසලකා හැරලා තමයි ගාන හදලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි ඒකේ ඒ කොටස කතාව ඉවරයි. ඊගාට යන්න තියෙන්නේ B කොටස. B කොටසේ කියනවා වායුගෝලීය පීඩනය යනු කුමක්ද කියලා අහනවා. ඉතින් අපි බලමු වායුගෝලීය පීඩනය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. මොකක්ද ඒතර වායුගෝලීය පීඩනය කියලා කියන්නේ වායුමය පදාර්ථයක් මගින් ඒකක වර්ගඵලයක් මත ඇති කරනු ලබන බලය තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? වායු පීඩනය කියලා. වායුමය පදාර්ථයක් මගින් ඒකක වර්ගඵලයක් මත ඇති කරනු ලබන බලය අපි හඳුන්වනවා කවුරු කියලාද? වායු පීඩනය කියලා. දැන් අහනවා ඉනු දෙවෙනි එක අහනවා මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර් 76ක් වේ. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය 76යි cmHg යන්නේහි අර්ථය කුමක්ද? ඒතර මොකද වෙලා තියෙන්නේ මේ මුහුදු මට්ටමේදී සෙන්ටිමීටර 76ක් උස ඇති රසදිය කඳක් මගින් එහි පතුල මත ඇති කරන පීඩනයට සමාන පීඩනයක් මුහුදු මට්ටමේදී ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේකෙදි අදහස තියෙන්නේ. තවත් දෙයක් කියනවා නම් ඕනනම් වායු පීඩනය සමානයි සෙන්ටිමීටර 76ක් උස ඇති රසදිය කඳක් මගින් එහි පතුල මත ඇති කරන පීඩනයට කියන අදහස දෙන්න පුළුවන්. හොඳයි. අපි කියනවා ඉහත පාඨාංක ලබා ගැනීම භාවිතා කරන විද්‍යාගාර උපකරණය කුමක්ද අහනවා. ඒකේ නම තමයි මොකක්ද? එතකොට රසදිය වායු පීඩන මානය. රසදිය වායු පීඩන මානය. ඊළඟට බලන්න C කොටස මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට වායුගෝලීය පීඩනයට කුමක් සිදු වේද කියලා අහනවා. ඉතින් උඩට යන්න වායු කඳේ උස අඩු වෙනවා. වායු කඳේ උස අඩු වීමත් සමග මොනවාද වෙලා තියෙන්නේ? අන්න වායු පීඩනය ක්‍රමක්‍රමයෙන් අඩු වීම සිද්ධ වෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා ගැඹුරට යද්දී මුහුදු මට්ටමෙන් පහළට ගමන් කරද්දී මොකද වෙලා තියෙන්නේ? වායු පීඩනය එන්න වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒකත් මතකේ තියාගන්න. හොඳයි. ඊළඟ අහනවා D එක ඔබ C සඳහන් කළ වෙනසට හේතුව කුමක්දයි පැහැදිලි කරන්න. මම පැහැදිලි කිරීමක් කළා තමයි කිව්වේ. මොකක්ද පැහැදිලි කිරීම? එතකොට මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට පොළොවට ඉහළින් තිබෙන වායු කඳේ උස ක්‍රමිකව අඩු වෙන නිසා වායු පීඩනය අඩු වෙයි. ක්‍රමිකව අඩු වෙන නිසා වායු පීඩනය අඩු වෙයි. ඒක තමයි කාරණාව තියෙන්නේ. හොඳයි. ඊළඟට කියනවා ඊළඟ ප්‍රශ්න තියෙනවා මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය පැස්කල් වලින් ගණනය කරන්න කියලා කියනවා. රසදිය වල ඝනත්වය 13600යි වෘත්තචලනය 10යි. එමනම් අපි මොකද යොදාගන්නේ? P සමානයි H rho G කියන සමීකරණය. H ඇවිල්ලා තියෙනවා 76යි. ඒක අපි බෙදනවා 100න් මීටර කරන්න. ඒක 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට 13600යි 13600යි මෙතන ඇවිල්ලා 10යි ms ඍණ 2 10යි ms ඍණ 2 මේක සුළු කරාට පස්සේ ආසන්නගෙන බටේලා එනවා 10යි 5යි පැස්කල් කියලා ආසන්නගේ වැටපුවාම 10යි 5කට යත හැකියි. 10යි 5යි පැස්කල්. හොඳයි. මම අපි ඊගාවට ඊළඟ ප්‍රශ්න යනවා
පීඩනමානයක් තැනීම සඳහා ප්‍රස්තිය වෙනුවට ජලය යොදාගත්ත නොහැකිය ප්‍රධාන හේතුව සඳහන් කරා. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයට සමාන වෙන්න ජලය භාවිතා කරොත් මීටර 10ක් පමණ උස ඇති ජල කඳක් භාවිතා කරන්න. ජලයේ ඝනත්වය අඩු නිසා ඒ 10/5ක පැස්කල් 10/5ක පීඩනයට සමාන කරන්න මීටර 10ක් පමණ උස ඇති ජල කඳක් යොදාගත යුතු නිසා එය ප්‍රායෝගික නැත. ඒ අදහස තිබ්බා නම් හරි. එය ප්‍රායෝගික නැත. ජලයේ ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 1000ක් තරම් අඩු අගයක් නිසා මුහුදු මට්ටමේ වායු පීඩනයට සමාන පීඩනයක් ඇති කරන්නට ජලය මීටර 10ක් පමණ උස ඇති ජල කඳක් අවශ්‍ය කරන නිසා එය ප්‍රායෝගික නොවේ. හොඳයි, එහෙනම් ඔන්න අපි 2022 දෙවන වාරයට ලබා දීපු කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරා. අපි එhmenan ඊළඟට තවත් ප්‍රශ්න පත්‍රයකින් හමු වෙන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. හැමෝටම සුබ දවසක්.